ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැමදිනම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි කවුරුත් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ අපි කාටත් ලැබෙන ඊටමත් සුවිශේෂ අවස්ථාවක්. ඒ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබිලා අපිට හිතන්නට පුළුවන් මනසක් ලැබුණා කියලා කියන්නේ ඒක එසේ මෙසේ සම්පත්තියක් නෙමෙයි. ඒක මහා විශාල වාග්ය සම්පන්න අවස්ථාවක්. ඒ අවස්ථාව අද දවසේදී සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ විශේෂ අවස්ථාව සම්පූර්ණ වුණ අද දවසේදී අපි අප්‍රමාදීව කටයුතු කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. ලෝකේ ගොඩක් අපි වෙහෙස වෙනවා, ගොඩක් දේවල් ගොඩනගන්නට හදන්නට. අපි ඉපදුණු දවසේ ඉඳලා දුක නැතුව ජීවත් වෙන පැවැත්මක් හදාගන්න කියලා අපි කොතෙකුත් මහන්සි වෙනවා. කොතෙකුත් වෙහෙස වෙනවා. හැබැයි අපි ගොඩනගපු ගොඩක් දේවල් අපිට අන්තිමේටම දුක පිණිසම හේතු වෙනවා. අපි හරි හම්බ කරපු දේවල් වෙන්න පුළුවන්. අපේ ජීවිතය තුළ අපි ගොඩනගපු දේවල් වන්නට පුළුවන්. ඒ වගේම අපි අපේ ජීවිතය පුරාවට ඇති කරගත්ත කීර්තිය, බලය මේ වගේ දේවල් වෙන්නට පුළුවන්. ආදරෙන් හදාගත්ත දූ දරුවෝ මේ හැම දෙයක්ම වන්නට පුළුවන්. මේ හැම දෙයක් තුළින්ම අවසාන වශයෙන් අපේ ජීවිතයට එන්නේ දුකක් සහ අපිට ජීවිතයට දුම්නසක් පමණයි. කෙනෙකුට හිතෙන්නට පුළුවන් නෑ මේ දේවල් හොඳට තිබුණොත් අපිට සතුට විතරනේ ඉතුරු කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රිය දේවල් වලින් දුක එනවා කියලා මිසක ප්‍රිය දේවල් කෙරෙන් සැප එනවා කියලා නෙමෙයි. ඒකට හේතුව තමයි අපිට හොඳට මේ දේවල් ලෝකෙ තුල තිබුණත් අන්තිමේටම එක්ක ලෝකේ හොඳට තියෙනකොට අපිට ඒ දේවල් අතහැරලා යන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් අපි ජීවත් වෙනකොට අර හොඳට තිබුණු දේවල් ඉවත් වෙලා යනවා. මේ කොයි තැනකට හරි අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක තමයි අපි කාගේ ජීවිතවල තියෙන යථාර්ථය. ඒක අපි තේරුම් අරගෙන අපි අපේ හිත සකස් කර ගැනීම පිණිස කටයුතු කරන්නට අවශ්‍යයි. සිත සකස් කර ගැනීම තරම් වටිනා දෙයක් මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. හදා ගන්නවා නම් හදා ගන්න තියෙන එකම දේ තමයි රැකවරණයක් ගෙනල්ලා දෙන එකම දේ තමයි අපේ මනස කියලා කියන්නේ. හිත සකස් කරගත්තොත් ඒක යහපත පිණිසම පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං භාවිතං රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති යතහිදම් භික්ඛවේ චිත්තං භික්ඛවේ භාවිතං රක්ඛිතං මහතෝ අත්ථාය සංවත්තති කියලා. මහණෙනි මම එකම ධර්මයක්වත් දකින්නේ රැක්කොත් වැඩුවොත් මහත්ම යහපත ගෙනල්ලා දෙනවා. මොකක්ද මේ ධර්මය? හිත තරං රැක්කොත් යහපත සහ මහත්ම අර්ථය ගෙනල්ලා දෙන වෙන එක දෙයක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒ නිසා අපි රැකගත යුතු දේ තමයි හිත කියලා කියන්නේ. අපිට ජීවිතයකට ජීවත් වෙනකොට ලෙඩ දුක් කරදර බාධක මේ ගොඩක් දේවල් අපේ ජීවිතවලටපත් වෙනවා. වැදගත්ම දේ බවටපත් වෙන්නේ අපේ හිත ලෙඩ නොවි තියාගන්නට පුළුවන් නම් ඒක. දවසක් නකුල පිතුතුමා අවසාන කාලෙදී බොහොම වයසට ගිහිල්ලා ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා කිව්වේ ස්වාමීනි මම වයසයි ඉස්සර වගේ නෑ දැන් නොඑක් රෝග පීඩා වැඩි මට රෝග පීඩා වැඩි ඉස්සර වගේ නැහැ. ඒ නිසා මට ධමයක් දේශනා කරන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගැහැවිය ඔබේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවි පවත්වා ගන්න. ඒක තමයි ඔබ කරන්නට අවශ්‍ය කියලා. ඉතින් නකුල පිතු ගෘහපතිතුමා බොහොම සතුටටපත් වුණා මේ වචනය පිළිබඳව. මොකද අද ලෝකෙත් නොදන්න දේ තමයි කය ලෙඩ වුණත්
හිත ලෙඩ නොවී තියාගන්න පුළුවන් කියන එක. ලෙඩ වෙන කය කොහොමත් ලෙඩ වෙනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැහැ. පුංචි දරුවන්ගේ ඉඳලා වයසට යන කෙනා දක්වාම ලෙඩ වෙන කය ලෙඩ වෙනවා, ඒක නතර කරන්න බෑ. අද දවසේ තියෙන වසංගත රෝගී තත්ත්වයන් දිහා බලනකොට අපිට පේනවානේ ලෙඩවීම කියන දේ මිනිස්සු කොච්චර පීඩාවට පත් කරනවද? ඒ වගේම වයසක් නැතුව තැනක් නොතැනක් නැතුව මිනිස්සු කොතරම් පීඩාවට එක්කින්පත් වෙනවද කියලා. ඉතින් කය ලෙඩ වුණාට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න අපේ හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. අපි කරන්නට අවශ්‍ය අපේ හිත ලෙඩ නොවි පවත්වා ගැනීම. හිත ලෙඩ වෙනවා කියලා කියන්නේ කොහොමද? හිත ලෙඩ වෙනවා කියලා කියන්නේ අපි තුල ඇතිවෙන යම් යම් දේවල් පසුපස්සේ යනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඊට පස්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ධර්මයන් පසුපස්සේ යනකොට මේ දේවල් අනුව ගිහිල්ලා අපේ හිතේ ඇති වෙනවා නම් අනේ මම ලෙඩ වෙනවා, මගේ දේවල් ලෙඩ වෙනවා, මගේ අය ලෙඩ වෙනවා කියලා අපේ හිතට ඇති වෙනවා නම් අන්න එතනදි තමයි හිත ලෙඩ වෙන්නේ. එහෙම නැත්නම් ලෙඩ වෙන කය ලෙඩ වුණා කියලා ඒක හිතේ ලෙඩක් බවට පත් වෙන්නේ නැහැ. දැන් ගස්වලටත් ලෙඩ රෝග හැදෙනවානේ. ගස්වලට ලෙඩ රෝග හැදුණා කියලා ගහට දුකක් දැනෙනවද? අනේ මම ලෙඩ වුණා කියලා. එහෙම දුකක් දැනෙන්නේ නැහැ. මේ කයත් ඒ වගේ දෙයක්. සතර මහා ධාතුව නිසා පවත්නා කන බොන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් තමයි මේ කය කියලා කියන්නේ. ඉතින් මේ කය බත්පාන් කව්පිමුන්නට වගේ මේ ආහාරයේ තියෙන ඕජාමය සාරය අරගෙන හැදිච්ච එකේ ආත්ම කොටස් නැහැනේ. අපි කෑවේ බිව්වේ මම කියලා කෑලි නෙමෙයිනේ. අනාත්ම දේවල් මම නොවන දේවල් තමයි අරගෙන අපි ආහාරයක් වශයෙන් දාගත්තේ. ඒ දේ ඇසුරු කරගෙන තමයි මේ කය මේ විදිහට නිර්මාණය වුනේ. ඉතින් අනාත්ම හේතු ටිකක් නිසා ආත්ම කලාප හැදෙන්නේ නැහනේ, ආත්ම දේවල් හැදෙන්නේ නැහැ. ඉතින් මේ රූපයේ තියෙන ආහාරයෙන් සම්භවය වුණ දේවල්. ඒක නිසා මේක අනාත්ම දෙයක්. විඥානයේ නැතිනම් හිත මේක ඇසුරු කරන නිසා මේක අපිට අද එහෙට මෙහෙට අරගෙන යන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් ඒත් මේක තියෙන්නේ අනාත්ම මට්ටමකමනේ. ඒක ආත්ම මට්ටමක නෑ කවදාවත්. ඒ වගේම මේක හරියට අර පිලෙක් සහ අන්ධයෙක් වගේ කතාවක්. ඇස් පෙනෙන පිලාව කර උඩ තියාගත්ත අන්ධයෙක් පිලා කියන විදිහට ගමනක් යනවා වගේ මේ විඥාණය පෙන්වා දෙන විදිහට මේ කය ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්ධයාට පෙනෙන්නේ නැහැ වගේ මේ කයට කිසිම සවිඥානික බවක් ඇත්තේ නැහැ. පිලා කියන විදිහට මේක යනවා වගේ රූපයක් ඇසුරු කරගන්න නැතුව වෙනත් දෙයක් කරගන්නට බැරි මට්ටමක අද තියෙන හිත මේ රූපය ඇසුරු කරගෙන කියන විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ මට්ටමේ තියෙන නිසා අපිට අද අපේ ජීවිතයේ දිහා අපි හැරලා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ අනාත්ම කය වළක්වාගත නොහැකි විදිහට ලෙඩ වෙනකොටත් අපි කොච්චර ඊට අනුරූපව හිත වෙනස් කරගෙන අපි දුක උපද්ද ගන්නවද කියලා. අනේ මම ලෙඩ වෙනවා, අනේ මගේ අය ලෙඩ වෙනවා කියලා අපි ඊට අනුරූපව ගිහිල්ලා අපි කොච්චර මානසිකව වැටෙනවද, අපි මානසිකව දුකටපත් වෙනවද කියලා අද මුළු සමස්ත සමාජයක් දිහා බලනකොටම දකින්න පුළුවන්කම තියෙනවා. අද මේ තියෙන රෝගී තත්ත්වයනොත් එක්ක මිනිස්සු මොනතරම් බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙනවද? කොයි වෙලේ Taman හමුවට මරණය පැමිණෙයිද කියන දේත් එක්ක මිනිස්සු හැම මොහොතකම මේ දේ ගැන හිතමින් කල් ගත කරනවා. ඉතින් මේ මරණය හමුවේ එච්චර පීඩාවක් මිනිස්සුන්ට එන්නේ මේ කය ලෙඩ වෙනකොට ඒකත් එක්ක හිත ලෙඩ කරගන්න නිසා. අපිට අද පුළුවන් නම් හිත ලෙඩ කරගන්නේ නැතුව අපිට යම් දහමක් අපේ ජීවිතයට දියුණු කරගන්නට ඒක තමයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්වලා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට පුළුවන්කම තියනවා මේ ජීවත් වෙනකොටම ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නට. ඒ කියන්නේ දැන් මැරුණට පස්සේ නෙමෙයිනේ අජරාමර නිවන ලබන්න පුළුවන්කම තියෙන්නේ. ජරා මරණ නැති නිවන
ලබන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙන කෙනෙකුටම. මේ ජීවත් වෙනවා කියනකොටම තමයි ඒක අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අජරාමර නිවන අද අපිට ලබා ගන්නට නම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ අපේ හිත සකස් කර ගන්නට. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ දිහාවට හැරිලා බලලා ඔබේ ජීවිතය ටිකක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව මෙහෙවන්නට කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කළොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ මොනෑම්ම දෙයක් ජීවිතේට ඇති වුණත් ඒ දේවල් හමුවේ බය, තැති ගැනීම කියන කාරණාවන් සිදු නොකරගෙන යහපත්ව ඉන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට කොහොමද මේ ලෙඩවීම කියන දුකෙන් නිදහස් වෙන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත්, නැත්නම් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බැලුවොත්, ලෝකේ තියෙනවා ජරා ධර්මයක්, ලෝකේ තියෙනවා මරණ ධර්මයක්. ජරා ධර්මය සහ මරණ ධර්මය අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ ඒක කාටවත් කා වශයෙන්වත් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අවශ්‍ය පවත්තයිනේ තමන්ගේ වශයෙන්හි පවත්වන්නට බෑ. යම් දෙයක් හේතු නිසා සකස් වුණා නම් ඒ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක ලෝකේ ධර්මතාවයක්. එතකොට ඒක තමයි ලෝකේ තියෙන ඒ වෙනස් යන ස්වභාවයේ ජරා ධර්මය කියලා කියනවා. ඒක නැතුව යන ස්වභාවයට අපි කියනවා මරණ ධර්මය කියලා. මේක වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මේ සෑම මොහොතක් පාසාම ජරා මරණ ධර්මයන් ඇති වෙනවා. හැබැයි ජරා මරණ ධර්මය සහ ජරා මරණ දුක අතර වෙනසක් තියෙනවා. ජරා මරණ ධර්මයේ පේන්නේ ධර්මයන්ගේ, ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීමක්, පැවැත්මක් සහ වැයවීමක් තියෙනවා. ඒක ජරා ධර්මයක් මිසක ඒක ජරා දුකක් නෙමෙයි. ස්කන්ධ ධර්මයන්ගේ වැයවීම කියන දේ අනිත්‍යතාවයක් තියෙනවා නම් ඒක මරණ ධර්මය. මරණ දුක නෙමෙයි. මරණ දුක, ජරා දුක එන්නේ කාටද? ජරා දුක, මරණ දුක එන්නේ යාතේ සන්තේ සංසත්තානං තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා. ඒ සත්වයන්ට ඒ සත්වනිකායන් වල තියෙන ජරා ජීර්ණතාවයක් තියෙනවා නම්, දිරීමක්, වයසට යෑමක් තියෙනවා නම් මෙන්න මේවත් එක්ක එන දුකට තමයි ජරා දුක කියලා කියන්නේ. ඒ සත්වයන්ට ඒ සත්වනිකායන් වල පවත්නා මරණයක් තියෙනවා නම්, ඒ කය අතහැරලා දාන බවක් තියෙනවා නම් මේක තමයි මරණ දුක කියලා කියන්නේ. එතකොට අර ධර්මයන්ගේ ජරා මරණය කියන එකත් ජරා මරණ දුක කියන එකත් කාරණා දෙකක්. ජරා මරණ දුක ඇති වෙන්නේ අපිට සත්ත්ව පුද්ගල භවකින් ලෝකේ හමු වන තැනක. ඒකයි ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන් වල ඒක පේනවා කියලා කිව්වේ. අපිට හම්බ වෙන්නේ අද මේ මිනිස්සුયો හැටියට ඉපදුණු අපිට මේ කෙනෙකුගේ වයසට යෑමක්, කෙනෙකුගේ මරණයටපත් වීමක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම තව අපේ දරුවෝන්ගේ වෙන්න පුළුවන්, අපේ දෙමව්පියෝන්ගේ වෙන්නට පුළුවන්, අපි හිතන අයගේ වෙන්නට පුළුවන්. එතකොට ඒ අයගේ ලෙඩවීම සහ වයසට යෑම තමයි අපිට පේන්නේ. අන්න එතකොට තමයි ඒක දුක වෙන්නේ. හැබැයි කොයි වෙලාවකවත් මේ මොහොතේ ස්කන්ධ ටික හට ගන්නවා, ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වෙන අපිට දුකක් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ජරා ධර්මය කියන එක, මරණ ධර්මය කියන එක දුක නෙමෙයි. හැබැයි අර ජරා මරණ ස්වභාව කොටගෙන තියෙන ධර්මය සත්වයේගේ විදිහට අපිට පේනකොට ඒක පුද්ගලයෙක්ගේ කියලා අපි අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න එතකොට ජරා මරණ දුක විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි ජරා මරණ දුක ඇති කරගත්තේ වෙන පැත්තකින් නෙමෙයි. අපි කොච්චර කිව්වත් ලෙඩ වෙන නිසානේ දුක එන්නේ කියලා කිව්වට ඇත්තටම දුක එන්නේ ලෙඩවන ධර්මය. ඒ කියන්නේ මේ ස්වභාවය අපි තමන් කරලා දකින නිසා තමන් ලෙඩ වෙන එක විඳින්න පුළුවන්. ලෙඩවීම ස්වභාව කොට තියෙන රූපය දරුවගේ කියලා අල්ලගන්න කම නිසා දරුවගේ ලෙඩවීම නිසා දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ හිත පැත්තෙන් තමන් ඒ දුක සකස් කරගන්න විදිහ අනුව. ඉතින් ජරා මරණ දුක නැති කරන්න පුළුවන්කම තියෙනෙත් එහෙනම් එළියෙන් නෙමෙයිනේ. අපිට කවදාවත් බෑ එළියේ දේවල් ඒ විදිහට නතර කළා දැන් ඔබ වයසට යන්නට එපා කියලාවත් ප්‍රාර්ථනා කරලවත් දැන් ලෙඩ වෙන්නට එපා කියලා ප්‍රාර්ථනා කරලවත් එහෙම නැතුව දැන් මැරෙන්නට එපා කියලා ප්‍රාර්ථනා කරලවත් මේව නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට ඒක සිද්ධ වෙන දෙයක්.
එතකොට ඒ විදිහට සිද්ධ වෙනකොට අපිට පුළුවන්කම තියෙන එහෙනම් මොකක් කරන්නද? අජරාමර කියන தത്വයටපත් වෙන්න නම්, ජරා මරණ නැති தത്വයටපත් වෙන්න නම් අපිට ලෝකයේ අර ධර්මයන් අල්ලගන්නේ නැතුව ඉන්න වෙනවා සත්වයන්ගේ සහ පුද්ගලයන්ගේ විදිහට. මම මගේ කියලා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපිට පුළුවන් නම් අල්ලගන්න නැතුව ඉන්න ලෝකේ තියෙන දේවල් අන්න එතකොට අපිට මේ ජරා මරණ දුක කියන දේවල් වලට පදනමක් නැති වෙනවා. ජරා මරණ දුක අපි විඳින්නේ සත්වයේකුගේ සහ පුද්ගලයෙකුගේ වෙන කල. හැබැයි සත්පුද්ගල භාවය කියන දේ උපදින්නේ නැත්නම් යම් තැනක එතන ජරා මරණ දුක පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ අන්න ඒ සත්පුද්ගල භාවයේ පෙන්වන්නට පණවන්නට නොහැකි තැනකට අපේ ප්‍රඥාව ගන්න කියලා. ඒ කියන්නේ ලෝකේ තියෙන අර ධර්මතාවයන් පිළිබඳව අවබෝධ කරගන්න තැනට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ලෝකය අපි හැමදාම ඇසුරු කරන්නේ සත්පුද්ගල භාවයකින් පණවන්නට පුළුවන් කමක් නැති ධර්මතා ටිකක්. අපි කිව්වොත් ඇහැ රූප කියලා කියන්නේ සත්පුද්ගල භාවයකින් පණවන්නට බැරි අනාත්ම ධර්මයක්. කන ශබ්දය කියලා කියන්නේ සත්පුද්ගල භාවයකින් පණවන්නට බැරි අනාත්ම ධර්මයක්. නාසය සහ ගන්ධය කියලා කියන්නේ අනාත්ම ධර්මයක්. ඒ වගේම දිව රසය කියලා කියන්නේ, කය ස්පර්ශය කියලා කියන්නේ අනාත්ම ධර්මයක්. ඇහැ තිබුණා නම් ඒ ඇහැට වර්ණ සටහන, ඒ උපවත් බවට වර්ණ සටහන පතිත වෙනවා. ඒක හරියට කණ්ණාඩියක් තිබ්බහම කණ්ණාඩියට ඡායාවක් පතිත වෙනවා වගේ. බාහිර තියෙන වස්තුවක ප්‍රතිබිම්බය එනවා වගේ අපේ ඇහැට බාහිර රූපයක තියෙන වර්ණ සටහනක් පතිත වෙනවා. නැතිනම් ප්‍රතිබිම්බයක් ඇහැට වැටෙනවා මේ ඇහි තියෙන උපවත් බවට. එතකොට ඇහි තියෙන උපවත් බවට මේ වර්ණ සටහනක් පතිත වෙනකොට අපිට කිසිම විදිහකින් ඒක වළක්වන්නට හෝ අපිට අවශ්‍ය විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඇහැ අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කමකුත් නැහැ. රූපය අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කමකුත් නැහැ. හැදුණු රූපෙට පතිත වෙනවා. ඒක තමයි සිද්ධ වෙන සිද්ධිය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ චක්කුන් අනත්තා කියලා දේශනා කළේ. ඇස අනාත්මයි. ඒක අපේ වශයෙහි තියාගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඇසට එන රූප ඒකත් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැහැ. මේ මොහොතේ හටගත්තා නම් මේ ඇහැ තියෙන්නේ යම් තාක්ද ඒ තාක් මේ රූපය තිබිලා නැති වෙලා යනවා. ඇහැ නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා. ඇහැ නැතුව රූපේ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වර්ණ රූපේ තියෙන්නේ කොයි දක්වාද? ඇහැ යම් තාක් තියෙනවා නම් ඒ තාක් ඇහැට ආපු වර්ණ සටහන තියෙනවා. ඇහැ යම් වෙලාවක නැති වෙනවා නම් අර වර්ණ සටහන පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දෙකෙන් එකක් ඒ විදිහට තියෙන්න පුළුවන් කමක් නෑ. දැන් අපි කිව්වොත් එහෙම කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා බලනකොට අපිට ගියපු නිසා කණ්ණාඩිය ඇතුලේ අපේ ප්‍රතිබිම්බයේ ඡායාව දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔතනින් කණ්ණාඩිය අයින් වුණත් ප්‍රතිබිම්බය තියනවද? කණ්ණාඩිය අයින් වුණොත් ප්‍රතිබිම්බය එතන තියනවා කියන එක නොයුතුයි. ඒක නොකිය යුතුයි. අපි අයින් වෙලා ගියොත් ඒක ඇතුලේ තියනවා කියන්න පුළුවන්ද? ඒකත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි අයින් වෙලා ගියත් ඇතුලේ ප්‍රතිබිම්බය විතරක් තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි ඇස සහ රූපය අතර වෙන ගනුදෙනුව. අපි තමන් නම් හිතන්නකෝ රූපය කියලා කියන්නේ තමන් නම්, ප්‍රතිබිම්බය කියලා කියන්නේ නැතිනම් කණ්ණාඩිය කියලා කියන්නේ ඇස නම්, මේ රූපයේ තියෙන ඡායාව අර කණ්ණාඩියට නැතිනම් ඇසට පතිත වෙනවා. නැතිනම් ප්‍රතිබිම්බයක් විදිහට එහි අපට දකින්න පුළුවන්කම තියෙනවා. මේක තමයි ඇසේ තියෙන රූපයට පතිත වීම කියන දේ. ඇහැට රූපය ගිහිල්ලා ගැටුණා. එතකොට දැන් අපි දැක්ක කණ්ණාඩිය නැතුව ප්‍රතිබිම්බේ තියෙන්නෙත් නැහැ. කෙනා නැතුව කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ පේන්නෙත් නැහැ කියලා. මේ දෙන්නම එකතු වුණ තැනක තමයි මේක දකින්න පුළුවන්කම තිබුණේ. අන්න ඒ විදිහටම ඇහැට යම්කිසි රූපයක් පතිත වුණාම පතිත වුණ කල්හි විතරයි ඇහැ පනවන්න පුළුවන්කම තියෙන්නේ. රූපේ පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැට රූපේ නොවැටෙන්නේ නම් එතනින් පස්සේ ඒ රූපේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. රූප දකින්න පුළුවන් ඇහැ නැති වෙලා ගියොත් එහෙම ඒද රූප තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පෙනෙන ලෝකය නිර්මාණය වීමේදී ඇහැට වර්ණ සටහන පත් වෙන මොහොතේදී ඒක ගැටෙනකොට ඒක එතන තියෙනවා. හැබැයි මේ ඇස හෝ නැති වෙයි නම් රූපය හෝ නැති වෙයි නම් මේ දෙකම නැති වෙනකොට දෙකෙන් එකක් හරි
මේක එතනින් එහාට පැවැත්මක් ඇත්තේ නැහැ. දැන් මේ දෙක තිබුණත් දැනගන්න පුළුවන් කමක් නැහැනේ. මෙතෙන්ට තව එකක් අවශ්‍යයි. මොකද්ද? අපිට හිත අවශ්‍යයි මේ දෙක දැනගන්න. එතකොට මෙන්න මේ ඇහැට රූපය ගැටෙනකොට මෙන්න මෙතනට යොමු වෙනවා අපේ හිත. එතකොට හිතෙන් අපිට පුළුවන්කම තියෙනවා ඇහැට ආපු රූපය පිළිබඳව දැනගන්නට. එතකොට අපි මොකද කරන්නේ? අර ඇහැට වැටුණු රූපය පිළිබඳවයි දැනගන්නේ. දැන් ඇහැට වැටුණු රූපය පිළිබඳව දැනගන්නවා මිසක දැන් දැනගත්තේ එළියේ තියෙන රූපේද එහෙම නැතිනම් ඇහැට ආපු වර්ණ සටහනද අපි දැනගත්තේ. අර චක්කු ප්‍රසාදයට ආපු වර්ණ සටහන දැනගත්ත මිසක එළියේ තියෙන රූපේ නෙමෙයි දැනගත්තේ. දැන් අපේ ලෝකය අපි හදාගෙන තියෙන අන්න ඔය තුන්දෙනා එකතු වුණ තැනනේ. ඔය තුන්දෙනාගේ නිමිති තියෙනකොට අපිට අපි හදාගත්ත ලෝකයක් තියෙනවා. එතකොට අපි හිතනවා අපි දකින්නේ එළියේ තියෙන රූප කියලා. ඇත්තටම අපි දකින්නේ මොකද්ද එතකොට? ඇහැට ආපු වර්ණ සටහන් මාත්‍රයක්. වර්ණ සටහන් මාත්‍රය ඇති තැනක අපි මේ රූප එළියේ පවතින දේවල් හැටියට කල්පනා කරනවා. හැබැයි අපි හඳුනන ලෝකය කවදාවත් යථාර්ථයේ බවට පත් වෙන්නේ නැහැ. ඇයි? අපේ ප්‍රසාදයේ තියෙන යම් මට්ටමකටද ප්‍රසාදයේ තියෙන මට්ටමට තමයි රූප පෙන්ලා තියෙන්නේ. එතකොට අපි ලෝකය කියලා කතා කරලා තියෙන්නේ අපේ ප්‍රසාදයේ මට්ටමට, ඒ ප්‍රසාදයට ගෝචර කරගත්ත වර්ණ සටහන මට්ටමට සහ ඒක දැනගත්ත හිතේ මට්ටමට මිසක වෙන දෙයක් මට්ටමට නෙමෙයි. ඒක බාහිර පවතින දේ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි එකම වස්තුව පිළිබඳව වුණත් පුද්ගලයෝ කීප දෙනෙකුට කීප ආකාරයකට පේන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ වර්ණාන්ධතාවය කියලා දෙයක් ලෝකේ තියෙන නිසා තමයි. ඒ වගේම දැන් මීමැස්සෙකුට ලෝකය දැක්කොත් එයාගේ අර වදේ බඳින පුංචි පුංචි කාම්බර වගේ හැඩයට මුළු ලෝකය පේනවා කියලා කියනවා. මොකද එයාගේ ප්‍රසාදයේ පිහිටලා තියෙන මේ හැඩයට නිසා එයාට ලෝකෙ පේන්නේත් ඒ හැඩයට. එතකොට දැන් එයාට ලෝකෙ පේන විදිහට එයා හිතුවොත් ලෝකේ ඇත්තම ස්වභාවය ඒකයි කියලා එයා ඉන්නෙත් වැරදි තැනක. අපි කියනවා නම් අපිට පේන එක ඇත්තයි කියලා අපි ඉන්නෙත් වැරදි තැනක. කෙනකෙනාගේ ප්‍රසාද මට්ටම් වෙනස් වෙනකොට ලෝකෙ මට්ටම් වෙනස් වෙලා තියෙනවා. ඒකනේ ස්වභාවය. එතකොට එහෙනම් අපිට පේනවා අපි කවදාවත් ඇසුරු කරන්නේ පවතින ලෝකයක් නෙමෙයි තමා විසින්ම නිර්මාණය කරගන්න ලෝකයක් තමයි අපි ඇසුරු කරන්නේ කියලා. ඒ මොකද්ද? මේ ඇහැ රූප චක්කු විඥාන නැමැති මේ ධර්මතා ටික එකතු වෙන තැනක තමයි අපි මේක නිර්මාණය කරගන්නේ. එතකොට ඇහැ රූප චක්කු විඥාන නැමැති මේ ධර්මතා ටික එකතු වෙන තැනක අපිට මෙතනදී මේක විශ්ලේෂණය කරන්න යන්නේ මේ දරුවා මේ ගෙවල් දොරවල් කියලා. ඒ වුණාට අපිට පස්සේ වුණත් අපි දැනගත්තට පස්සේ අපි හිතේ තියෙන නිමිති ටික අපි ඉතුරු කරනවා බාහිර ලෝකයේ තුල. ඒ තමයි පෙනුනේ රූපයයි කියලා අපි පෙනීම රූපෙට විතරක් අදාළ කරලා තියෙනවා. පෙනුනේ රූපය කියලා අපි පෙනීම කියන දේ රූපේ පැත්තට දාලා රූපෙට අයිති දෙයක් හැටියට කල්පනා කරනවා. පෙනීම කවදාවත් රූපෙට පමණක් අයිති උන රූපේ තියෙන දෙයක් නෙමෙයි පෙනීම කියන දේ. ඒකට හේතුව අපි දැක්කේ එළියේ තියෙන රූපේ පිළිබඳව නෙමෙයි ඇහැට වැටුණු ආපාතාගම උන වර්ණ සටහන පිළිබඳව. අපි දැනගත්තේ ඒ ඇහැට ආපු වර්ණ සටහන පිළිබඳව මිසක ඇහැ ගිහිල්ලා එළියේ රූපය අල්ලලා ආවේ නැහැ. ඒ නිසා මෙතන සිද්ධ වුණා යම් හේතු ටිකක්. එතකොට ඒ හේතු ටික නිසා හටගත්ත ඵලය නැවත මේ හේතු ඇතුලේ දකිනවා නම් ඇහැ පැත්තට හෝ රූපේ පැත්තට හෝ හිත පැත්තට හෝ එකක් ඇතුලේ තියෙන දෙයක් හැටියට ඒක අද අපි කරන වැරදි ක්‍රියාවක්, වැරදි දෙයක්. අන්න ඒ කරන වැරද්දේ ප්‍රතිඵලය තමයි අපිට ලෝකේ නිමිති විදිහට ගොඩක් දේවල් ඉතුරු කරලා තියෙන්නේ. නිමිති විදිහට ගොඩක් දේවල් ඉතුරු කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් අපිට ලෝකය කියලා අපි මතක් කළොත් අපිට මතක් කරන්න තොරතෝංචියක් නැතුව නිමිති තියෙනවානේ. ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ මෙතනට පැමිණි නොපැමිණි අය අපිට කොච්චර දේවල් හිතන්න පුළුවන්ද ලෝකයේ කියලා. අපි හිතන්නේ කොහොමද මේ දේවල් එළියේ තියෙන ලෝකේ පවතින ඉන්න අය ගැනමයි කියලානේ අපි හිතන්නේ. හැබැයි ඇත්තටම අපි හිතන්නේ ඒ ඉන්න අය ගැනද නොයසේනම් අපි හිතන්නේ ඒ ඉන්නවා කියලා අපි ඇති කරගත්ත අපේම මනස පිළිබඳවමද අපි දැනගන්නේ. අපි හිතින් යම් සංඥාවක් රූප සංඥාවක් උපද්දවල අපි යමක් දැනගෙන තියෙනවා. අපි හිතනවා ඒ දැනගත්ත දේ එළියේ තියෙන දේ කියලා. එතකොට මේ දැනගත්තේ ඔබ මෙතෙක් කාලයක් ලෝකයේ පිළිබඳව දැකලා ගත්ත අරමුණු අනුසාරයෙන් මිසක කවදාවත් මේ වෙලාවේ පවතින දේ නෙමෙයි ඔබ දැනගත්තේ. දැන් දරුවෙක් ගැන කල්පනා කළොත් මේ වෙලාවේ ඒ දරුවා හිටගෙනද ඉඳගෙනද නිදාගෙනද ඉන්නේ කියලා අපිට දකින්න බෑනේ.
අපි කල්පනා කරන නඩදරුවා ගැන. සමහරට අපි හිටගෙන ඉන්න එකක් ගැන කල්පනා කළොත් එයා මේ වෙලාවේ හිටගෙන නොඉන්නත් පුළුවන්. අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ Tamange හිත පැත්තේ උපද්ද ගන්න දෙයක්. ඇයි ඒ පුළුවන්කම තිබිලා තියෙන්නේ? ලෝකේ රූපේ පැත්තේ අපි නිමිති ඉතුරු කරලා තියෙනවා. රූපේ පැත්තේ එළියේ බාහිර අපි නිමිති ඉතුරු කළා. ඒ නිමිති ඉතුරු කරලා තිබුණ නිසා තමයි අපිට අද වෙලා තියෙන්නේ ඒ ඉතුරු කරපු නිමිති ගැන හිතලා කටයුතු කරන්න පුළුවන්. ඒ නිමිති ඇතුලේ තියෙනවා අපි කැමති දේවල්, ඒ නිමිති ඇතුලේ තියෙනවා අපි අකමැති දේවල්, කැමතිත් නොවන අකමැතිත් නොවන දේවල්. දැන් කැමති දේවල් හිතාගෙන ඒ දේවල් ලබා ගන්න මහන්සි වෙන්න පුළුවන්. අකමැති දේවල් ගැන කල්පනා කරලා ඒ ගැන ගැටෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔන්න කර්ම સિદ્ધ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් ගෙදර ඉඳලා අද මෙතෙන්ට ආව වගේම දැන් ගෙදර ගැන මතක් කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ කය අරගෙන යන්න බැරි වුණොත් එහෙම එතනට විපාක වශයෙන් මේ මට්ටම විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කර්ම නිමිති ගති නිමිති අපි ඇති කරගෙන තියනවා නම් ඒ තියෙන මට්ටමට අනුව අපිට ඒ දේ විඳින්න සිද්ධ වෙනවා. එතන යෙදෙන හේතු ටික හොඳ වුණොත් හොඳ තැනක යයි. එතන යෙදෙන හේතු ටික නරක වුණොත් නරක තැනක යයි. ඒ විතරක් නෙමෙයි අපිට ඒ දේවල් ඇසුරු කරගෙන අපිට නිමිති විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ නිමිති විඳින පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා. මම තමයි දැක්කේ, මම තමයි ඇහුවේ, මම තමයි වින්දේ. අපිට ලෝකයේ තුල අර ගොඩක් ගොඩ ගහගත්ත නිමිති අනුනිමිති ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දේවල් එක්ක අර පුද්ගල භාවය කියන දේ පැවැත්මක් වෙලා තියෙනවා. දැන් ඉතින් ඔය ඉන්න පුද්ගලයාට කැමැති අකමැති දේවල් ලෝකෙ විඳින්න පුළුවන්. ලෙඩවීමට අකමැති වෙනකොට අනේ ලෙඩ වෙන්න අකමැති මම ලෙඩ වුණානේ කියලා දුක් වෙන්න පුළුවන්. මැරෙන්න අකමැති මට මරණය එනවනේ කියලා අපිට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමන්ගේ අය ලෙඩ වෙනවා මැරෙනවා කියලා තමන්ගේ ජීවිතයට දුක එන එක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය පුද්ගල භාවය කියන දේ පැවැත්ම අපි ඉතුරු කළේ අර එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ අර හටගෙන නැති වුණු ධර්මතාවයේ නොදන්නාකම නිසා අපි මොකද කළේ? ඒ දේවල් වල නිමිති ඉතුරු කළා එළියේ පැත්තෙන්. බාහිර නිමිති ඉතුරු කරනකොට අපිට ඒ දේවල් විඳින්න පුළුවන් දෙවන්නේක් මේ පැත්තේ නිර්මාණය වුණා. දැන් ওই දෙවන්නට ජරා මරණ දුකෙන් නිදහස් වීමක් ඇත්තේ නෑ. හැමදාම පුළුවන් දෙවන්නට ජරා මරණ දුක විඳින්න. එළියේ රූපේ තියෙනවා නම් රූප විඳින මම මේ පැත්තේ ඉන්නවා. මොකද ඇහැක් මට තියෙනවා ඇහැක් ඇති මම ඉන්නවා. ඒ තියෙන මට කනක් තියෙනවා. සද්දයක් අහන්න පුළුවන්කම තියෙනවා. නිසා දැන් එක තැනකින් තමයි අපිට වෙමි කියන හැඟීම හටගන්නේ. ඇහැට රූපයක් පේනකොට ඒ ඇහැට රූපේ පෙන්ලා අපි හිතනවා ඒ රූපේ එළියේ තියෙන එක කියලා බාහිරට නැඹුරු වෙනවා. නැඹුරු වෙනකොටම ඒක දකින්න කෙනා මේ පැත්තේ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ Taman තමයි ඒක දකින්නේ කියලා හිතනවා. එතකොට මේ වෙමි කියන හැඟීම එතන තියෙනකොට අස්මීති තස් අවිගතේ පංචන්නං ඉන්ද්‍රියණං අවක්ඛන්ති හොති. වෙමි කියන හැඟීම දුරු නොවූ කල්ලි මොකද්ද වෙන්නේ? පංචේන්ද්‍රයන්ට බැස ගන්නවා. පංචේන්ද්‍රයන්ට බැස ගන්නවා කියලා කියන්නේ ඇස කන්නාසය දිව ශරීරය කියන මේ ටිකත් හිමි මම තමයි මේ රූපේ දකින්නේ කියලා මේ විඥාණයෙන් නැවත අපි අසුරු කරනවා. මේ කයම අසුරු කරගෙන නැවත පවත්නවා. එතකොට මේකට නැවත බැස ගැනීමක් සිද්ධ කරනවා. මේකම නැවත ග්‍රහණය කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට දැන් අපිට ලෝකයේ විඳින්න පුළුවන් මට්ටමකින් මම කියලා පුද්ගලයා හම්බ වෙනවා. ඇස කන නාසය දිව ශරීරයකින් හෙබි පුද්ගලයා හම්බ වෙනවා. මෙන්න මේ පුද්ගල භාවය ඇති කල්හි තමයි ලෝකේ යෑමීම් තියෙන්නේ, ගැනීම් තැබීම් පෙනෙන්නේ, චුති උත්පත්ති පෙනෙන්නේ මෙන්න මේ පුද්ගලයාගේ තමයි. දැන් දුක් වෙන්න පුළුවන්කම තියෙන්නේ ආන් ওই පුද්ගලයාගේ. ඒ නිසා අද අපිට දැන් ජරා මරණ දුක නැති කරන්න අවශ්‍ය නම් අපි නැති කළ යුතු වෙනවා ওই පුද්ගලයා. පුද්ගලයා නැති කරන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලයා පවතින තැන් ටික ඒ විදිහටම ඉතුරු කළා. පුද්ගලයාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලයා පවතින තැන් ටික ඒ විදිහටම ඉතුරු කළා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අද පුද්ගලයා ඇති කරගන්න යම් තැනක නම් ඒ තැන් ටිකම නැති කරලා දාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යං වූ භික්ඛවේන තුම්හාකං තං පජහත. මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන ඒ දේ දුරු කරන්න. මහණෙනි මොනවද ඔබලගේ නොවන්නේ? මහණෙනි ඇස ඔබලගේ නොවේ. මහණෙනි රූපය ඔබලගේ නෙමෙයි. මහණෙනි චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. එහෙමනේ අපිට දේශනා කළේ. එතකොට අපේ නොවන දේ දුරු කරන්න කියලා අපේ නොවන දේ හැටියට පෙන්නනවා ඇහැ රූප චක්කු විඥාන, කන සද්ද සෝත විඥාන ආදී මේ දේවල්.
ඒකල මේ දේවල් එහෙනම් දුරු කරන්න කියලා අපිට පෙන්නලා තියෙනවා. දැන් ඇහැ දුරු කරන්න, කන දුරු කරන්න, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ මේ දේවල් දුරු කරන්න. දැන් මේ දුරු කරන්න කියලා කියන්නේ දැන් ඇහැ ගලවලා අයින් කරන්න කියලාවත්, පේන රූප අයින් කරන්න කියලාවත් නෙමෙයි. නාසය අයින් කරන්න කියලා කියන්නේ මේ තියෙන එක අයින් කරලා ගඳ එළියේ තියෙන දේවල් ගඳ අයින් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? අපිට අර පේන රූපේ පැත්තේ අපිට නැවත ඇසුරු කරන්න පුළුවන් නිමිති විදිහට අල්ලගන්න පුළුවන් තැන් තියනවා කියලා හිතනවා නම් අන්න ඒ තැන් වලට ඉඩ තියන්න එපා. නිමිති අනුනිමිති විදිහට ලෝකේ හැසිරෙන්න තැන් අපිට තියන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ තැන් ඉතුරු කරන්න එපා. එතකොට යමක් විඥාණයට නිස්සය වෙන්නේ නැත්නම්, නිස්සෘත කරගෙන පවතින්නේ නැත්නම්, නිස්සෘත නොවන දේ පේන්නේ නැහැ. විඥාණයෙන් යමක් ඇසුරු කරගෙන පවතින්නේ නැත්නම් ඇසුරු නොවන දේ පේන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් දැන් ආලෝකය යමක් මතට පතිත වෙලා පරාවර්තනය වෙන්නේ නැත්නම් අපිට ඒ දේ පේන්නේ නැහනේ. යම් වස්තුවක් මතට ආලෝකයේ පතිත වෙලා පරාවර්තනය වෙලා අපි කරා එන්නේ නැත්නම් අපිට ඒ වස්තුව පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි විඥාණය යම් වස්තුවක් මතට පතිත වෙන බව නැත්නම් එතකොට විඥාණයට ඒක හසු වෙන්නේ නැත්නම් ඒක ලෝකේ ඇතැයියයි නොකිය යුතුයි. විඥාණයට යම් වස්තුවක් හසු වෙන්නේ නැත්නම් ඒ හසු නොවන කල්ලි ඒකේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එතකොට ඒ විඥාණයත් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට කියනවා අනිදස්සන විඥාණය කියලා. විඥාණය පනවන්න පුළුවන් කමක් නැහැ. විඥාණය නිස්සෘත කරගෙන පවතින්නට තැනක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැති නිස්සෘත කරගෙන නැහැ විඥාණය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන දේවල් නිස්සෘත කරගෙන නැහැ විඥාණය. අඩුම තරමේ විඥාණයවත් නිස්සෘත කරගෙන නැහැ. එහෙම වෙන්නේ අපි අර ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කළොත්. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අනේපිඬු සිටුතුමා බොහොම ගිලන් බවට පත් වෙලා අවසාන වෙලාවේදී දැඩිව ගිලන් බවෙන් ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සරියුත්තරුන් වහන්සේ පිටත් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක පුරුෂයෙක් සරියුත්තරුන් වහන්සේ ළඟටත් ගිහිලා සරියුත්තරුන් වහන්සේට ආරාධනා කරනවා වඩින්නට කියලා. සරියුත්තරුන් වහන්සේ මේ අවස්ථාවේ අනේපිඬු සිටුතුමා ළඟට ගිහිල්ලා අනේපිඬු සිටුතුමාට බොහොම වටිනා දහම් කරුණු සමූහයක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරනකොට මේ මහා වේදනාවකින් ඉන්න සිටුවරයා ඒ වෙලාවේදී අනේපිඬු සිටුතුමා මහා වේදනාවකින් ඉන්නේ කියනවා ස්වාමීනි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් අල්ලගෙන මගේ ඔළුව වරපටකින් වෙලලා නැත්නම් හොඳ කඹයකින් වෙලලි ඉවරලා දෙපැත්තට ඇද්දොත් එහෙම ස්වාමීනි මට මොනතරම් වේදනාවක් දැනෙනවද? ඒ වගේ තමයි ස්වාමීනි මගේ හිස මහා වේදනාවක් දැනෙනවා. යම් කිසි විදිහකින් ගව ඝාතනය කරන කැත්තක් අරගෙන කෙනෙක් මගේ කුස පළලා මේව ඔක්කොම එළියට ගත්තොත් අමුගටම ඒ දේවල් ඒ වගේ මට මහා කුසේ වේදනාවකින් මාව පෙළෙනවා කියලා මේ වේදනාවේ වැඩිම මිසක අඩුවීමක් පෙනෙන්නේ නැහැ කියනකොට සරියුත්තරුන් වහන්සේ සිටුතුමාට පැහැදිලි කරලා දෙනවා බොහොම ගැඹුරු දහම් කරුණක්. ඊටාම ගැඹුරු දහම් කරුණක් අර රෝගාතුරව හිටියා සිටුතුමාට පැහැදිලි කරලා දෙනවා ගැහැවිය. කල්පනා කරන්න මේ ඔබේ විඥානයේ ඇස ඇසුරු කරගෙන පවතින්න දෙන්න එපා. රූපය ඇසුරු කරගෙන නිස්සෘත කරගෙන පවතින්න දෙන්න එපා. චක්කු විඥානයේ චක්කු සම්පස්සය මේ දේවල් නිස්සෘත කරගෙන ඔබේ විඥානයේ පවතින්න දෙන්න එපා කියලා. ඒතකොට සමස්තයක් ලෙස අපි ගත්තොත් මේ ධර්ම නිස්සෘත කරගන්න නැත්නම් විඥානයේ මේ දේවල් පණවන්න පුළුවන් කමක් නැත්තේ නේ. දැන් ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව කියන තැන අපි පැනෙව්වේ ඇහැට රූපය ආවට පස්සේ එතනට විඥානයේ යමුනා නිසා තමයි අපිට දැනගන්න පුළුවන්කම තිබුණේ. නැත්තම් දැනගන්න පුළුවන්කම තිබ්බේ නැහැ. විඥානයේ යම් තැනක යෙදුන්නේ නැත්තම් ඒක දැනගන්න බෑ. දැන් කණ්ණාඩියට කොච්චර ප්‍රතිබිම්බ ඇති වුණත් ප්‍රතිබිම්බ වැටුණත් ඒකට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇසුරු කරගත්ත විඥානයක් නැති නිසා. ඒතකොට දැන් මෙතනදී චක්කු විඥානය අර ඇස නිස්සෘත කරගෙන පවතුණු නිසා තමයි රූපේ දැනගන්න පුළුවන්කම තිබුණේ එතනදී. දැන් මෙතනදී කියන්නේ මේ කර්ම විඥානය නැතිනම් කර්ම විඥානය අපි මනසින් නැවත කර්ම මනෝ විඥානයේ පැත්තෙන් අර රූපේ පැත්තට නැඹුරු වෙනවා නම් ඒ රූපේ නිස්සෘත කරගන්න දෙන්න එපා. ඇයි ඒ වෙන විටත් ඒ රූපේ නිරුද්ධයි. රූපේ හටගෙන නිරුද්ධයි. ඒ වගේම ඒ ඇස නිරුද්ධයි. ඒ හිත නිරුද්ධයි. ඒ ඇසත් නිරුද්ධයි, ඒ රූපයත් නිරුද්ධයි, ඒ හිතත් නිරුද්ධයි.
ඒ නිසා මේ කර්ම විඥාණයට හසු වෙන්න දෙන්න එපා කියනවා. ඇහත්, රූපයත්, විඥානයත් කියන මේ තුනම හසු වෙන්න දෙන්න එපා කියනවා. එතකොට ඒක නිස්සෘත කරගෙන තියෙන්නේ නැත්තම් කර්ම විඥාණය. දැන් මේ කර්ම විඥාණය පණවන්න තැනක් නැහැනේ. ඇහැ නිරුද්ධයි කියලා පේනවා නම්, රූපේ නිරුද්ධයි කියලා පේනවා නම්, චක්කු විඥානේ නිරුද්ධයි කියලා පේනවා නම්, දැන් මේ විඥානයේ පැනවීමක් කරන්න බෑ. මොකක් නිස්සෘත කරගෙනද විඥානයේ පවතින? විඥාණයට හසු වෙන්න දෙයක් පේන්නේ හරියට අර ආලෝකය පතිත වෙලා වස්තුවක් මතට පරාවර්තනය වුණොත් තමයි අපිට පේන්නේ. ඒක වෙන්නේ නැත්නම් අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් මේ විඥානය නිස්සෘත කරගන්න අර වස්තුවක් නැහැ. එතකොට මේ වස්තුව නැති වෙනකොට මේක හරියට අර ලේසර් ආලෝකයක් වගේ. ලේසර් එකක් අපි තැනකට ගැහුවාම අපිට ඒක ගිහිල්ලා වැදුනහම අපිට එතන එළිය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් එළිය දකින්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? ඒක යම් තැනකට ගිහිල්ලා වැදුනට පස්සේ. දැන් ඔක වදින්නේ නැත්තම් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ වගේ තමයි විඥාණය ඇස හෝ නිස්සෘත කරගත්තොත්, විඥානයේ රූපේ හෝ නිස්සෘත කරගත්තොත්, විඥානයේ විඥානය හෝ නිස්සෘත කරගත්තොත් අපිට විඥානය පණවන්න පුළුවන්කම තියෙනවා. විඥානයේ නිමිති ගන්නවා, රූපේ තියනවා එළිය කියලා ඔන්න නිමිති ගන්නවා. රූප දකින්න පුළුවන් ඇහැ තියනවා කියලා නිමිති ගන්නවා. ඒක දැනගන්න හිත තියනවා කියලා ඒවල නිමිති ගන්නවා. නිමිති අරගෙන මොකද කරන්නේ? ආපහු අවස්ථාව එනකොට අරකින් තමයි ඊට පස්සේ පිළිගන්න ලෑස්ති වෙන්නේ. කලින් දැකපු කෙනාම තමයි ආයෙ දකින්නේ. ඒ මටම තමයි රූප පේන්නේ. මටම තමයි සද්ද ඇහෙන්නේ. අර පුද්ගල භාවයේ තහවුරු වෙනවා. දුක් විඳින්න පුළුවන් පුද්ගලයෙක් උපදවලා දෙන්නේ මේ විදිහට. හැබැයි දැන් අපි විඥාණය ඒ දේවල් නිස්සෘත කරගන්න නැතුව අපි දකිනවා නම් මේ ධර්මයන්ගේ සිදුවන සිදුවීම පිළිබඳව අන්න එවිට කිසිම විටක මේ දේවල් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට එයාට ඇහැ පණවන්න පුළුවන් කමක් නැහැ. රූපේ පණවන්න පුළුවන් කමක් නැහැ. චක්කු විඥානය පණවන්න පුළුවන් කමක් නැහැ. එයා ඇහැ ප්‍රහාණය කළ කෙනෙක්, රූපේ ප්‍රහාණය කළ කෙනෙක්, චක්කු විඥානය ප්‍රහාණය කළ කෙනෙක් කියලා කියනවා. කන, ශබ්ද, සෝත විඥානාදී ප්‍රහාණය කළ කෙනෙක් කියලා කියනවා. එතකොට මේ දේවල් ප්‍රහාණය කළ කෙනෙක් කියලා කියන්නේ මේ දේවල් විඥානයේ නිස්සෘත කරගන්න නැති නිසා. මේකෙන් කියන්නේ ඇහැට රූප පේන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඇහැට රූප පේනවා. දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. දර්ශන කෘත්‍ය සිද්ධ වෙන තැනක ඒවල නිමිති අනුනිමිති විදිහට තියලා තියන්න මේ පැත්තෙන් නැවත ඒ පැත්තට නැඹුරු වෙලා නිමිති ඉතුරු කරලා නැහැ. යම්කිසි දෙයක් අවශේෂ වශයෙන් ඉතුරු කරලා නැහැ මේ පැත්තේ යම්කිසි දෙයක් නැවත ඇසුරු කරන්න පුළුවන් වෙන්න. එතකොට ලෝකේ පණවන්න දෙයක් නැහැ. එයාට ලෝකයේ හෝ ලෝක ප්‍රඥප්තියක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එයාට මුළු තුන් ලෝකෙම පණවන්න තැනක් නැහැ. ඇයි? එයාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් හම්බ වෙන්නේ නැහැ. එයාට ආයතන ටිකේ පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මොකද්ද? එයා ඇසුරු කරන එකම දෙයක් ඒ තමයි ඇහි නිරෝධය. එයා ඇසුරු කරන එක දෙයක් ඒ තමයි රූපයේ නිරෝධය. එයා ඇසුරු කරනවා විඥානයේ නිරෝධය කියන දේ. එතකොට එයාට මේ නිරෝධය නිසා ලෝකේ පැනවීමක් එයාට හම්බ වෙන්නේ නැහැ. එතකොට ලෝකේ පැනවීමක් නැති කල්හි එයාට දුකේ පැනවීමක් නැති වෙනවා. දැන් මෙන්න මෙතනට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මේ ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. යම්කිසි කෙනෙකුට තමන්ගේ කය ලෙඩ වෙනකොට මනස ලෙඩ නොවි පවත්වා ගන්න අවශ්‍ය නම් ඒකන අවශ්‍යයෙන්ම කළ යුතු දේ තමයි මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ Nirodha පිළිබඳව අවබෝධ කර ගැනීම. අපි ඒකට කියනවා Nirodha සාක්ෂාත් කරනවා කියලා. නිවන සාක්ෂාත් කරනවා කියලා. එතකොට මේ Nirodhe කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඇහි Nirodhaය, කනේ Nirodhaය, නාසයේ දිවේ කයේ Nirodhaය අපි සාක්ෂාත් කරනකොට, මනසේ Nirodhaය සාක්ෂාත් කරනකොට අපිට අනික් පැත්තෙන් මේ දේවල් ඇසුරු කරගෙන අපි තියෙන කෙලෙස් ධර්මතා ටික මොකද වෙන්නේ? දැන් මේවා නිස්සෘත කරගත්තාම අපිට තෘෂ්ණා මාන දිට්ඨිය ඇති වෙනවනේ. ඒ තෘෂ්ණා මාන දිට්ඨි කියන මේ දේවල් අනුත්පාදයට යනවා. ඒවා හටගන්නේ නැහැ. ඒවා නොහට ගැනීමට යනවා. ඒකට කියනවා කෙලෙස් ධර්මයන් අනුත්පාද නිරෝධයකට යනවා. නිරෝධේ ඥානය නිසා මේ ධර්මයන්ගේ නිරෝධය පිළිබඳව පවත්වන නුවණ නිසා අර කෙලෙස් ධර්මයන් අනුත්පාදයටපත් වෙලා. අනුත්පාදය කියලා කියන්නේ මතු නොහට ගැනීමටපත් වෙලා. ඒ නිසා කෙලෙස් උපදින්නේ නැහැ. දැන් මේ පුද්ගලයා මේ ඉන්නකොටම නිවිලා. අපි පුද්ගලයෙක් කියන දැන් සම්මුතිය ලෙස කතා කරන්නට වෙන්නේ.
මේ කෙනා ජීවත් වෙනකොටම නිවිලා. ඇයි නිවිලා තියෙන්නේ? එයාව අවුලන්නට රූපය පැත්තෙන් යමක් හම්බ වෙන්නේ නැහැ. එයාව අවුලන්නට ශබ්දයේ පැත්තේ යමක් හම්බ වෙන්නේ නැහැ. එයාව අවුලන්නට ගන්ධ රස ස්පර්ශ පැත්තේ යමක් හම්බ වෙන්නේ නැහැ. මොකද එයා ඒ දේවල් නිස්සරේ කරගෙන පවතින කෙනෙක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා ඒ දේවල් නිස්සෘත කරගෙන නැතිනම් ඒ නිස්සෘත කරගත්ත නැති කෙනාට ඒ දේවල් වෙනසෙනකොට අනේ මම වෙනසෙනවා හෝ මගේ දේවල් වෙනසෙනවා කියලා බයක් ඇති ගැනීමක් ඇත්තේ නැහැ. මේ රූපේ දිරලයයි. දිරල යන රූපය හරියට කැලේ තියෙන ගහක් ලෙඩ වෙලා යනවා වගේ යනකොට අපිට දුකක් එන්නේ නැහැ වගේ. යාට මේ රූපේ ලෙඩ වුණා කියලා මේ රූපේ මගේ කියලා දකින්න නැත්නම් යාට අනේ මම ලෙඩ වෙනවා කියන දුක නැහැ. ලෝකේ කොච්චර රූප ලෙඩ නැති වෙලා ගියත් ලෙඩ වෙනවා කියන ධර්මයටපත් උනත් ඒක හමුවේ එයාට ඒක පුද්ගලයක් වෙන්නේ නැත්නම් එයාට දුක හම්බ වෙන්නේ නැහැ. එයා ජීවත් වෙනකොටම ජරා මරණ දුක නැති කරපු කෙනෙක් බවට පත් වෙලා. ලෝකයේ තුල තියෙන බැඳීම් වලින් නිදහස් වුණ කෙනෙක් බවට පත් වෙලා. හැබැයි සම්මුති ලෝකයේ තුල එයා ජීවත් වෙනවා. කවුරු හරි මෙයා දෙයක් පෙන්නලා මේක ලස්සනයිද කියලා අහුවොත් ලස්සනයි කියලා කියනව නැතුව නෙමෙයි. ඒක තමයි විසම ලෝකේ සමව හැසිරෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා පංචසික වේලාවක සින්දුවක් කිව්වනේ. සූර්යච්චවසා දිව්‍යාංගනාවගෙත් ඒ වගේම සංඝයාගෙත් ගුණ කැටි කරමින් එකතු කරමින් ඔහු ගීතයක් ගායනා කරනවා වීණාවත් වයමින්. බුදුරජාණන් වහන්සේ අවසානයේට දේශනා කළේ පංචසික ඔබේ ගී හඬ වීණා හඬ ඉක්මවා යන්නේ නැහැ. වීණා හඬ ගී හඬ ඉක්මවා යන්නේ හරි මිහිරි කියලා. එතකොට එතන තියෙනවා බුදුරජාණන් වහන්සේට දැන් ඇහෙනවා කියන එක නෙමෙයි එතන ගැටලුව තිබුණේ. ලෝකයමක් මිහිරිද කියලා කියනවා නම් ඇහුවොත් මිහිරි කියලා කියනවා. හැබැයි යථාර්ථයට සාපේක්ෂව ගත්තොත් මිහිරි වෙන්නවත් නොමිහිරි වෙන්නවත් ශබ්දයේ පැත්තේ නිමිති ඉතුරුුනේ නැහැ. ඒක තමයි යථාර්ථය. හැබැයි ඒ යථාර්ථය තුළ ජීවත් වෙන උත්තමයන් වහන්සේ නමකට සම්මති ලෝකයේ තුළ ජීවත් වෙන කෙනෙක් ආවා කියලා නෑ නෑ උතන මොකුත් නෑ කියලා එහෙම කියන්නේ ගියේ නෑ. ඒතකොට සම්මුතිය තුළ ජීවත් වෙනවා. හැබැයි ජීවත් වීම ඇතුලේ පරමාර්ථමය ධර්මතාවයක් පිළිබඳව නුවණක් තියෙනවා. අපි ජීවත් වෙනකොට ඇති කරගන්නට අවශ්‍යයි ඒ ධර්මතාවයන් පිළිබඳව තියෙන නුවණ. ඒ ධර්මතාවයන් පිළිබඳව තියෙන නුවණ නැත්නම් අපි අපේ ජීවිතය පවත්වා ගන්න බොහොම හිස් තැනක. අපි පුද්ගල භාවයෙන් ඇසුරු කරගෙන සාමාන්‍ය ලෝකයේ ඒවත් එක්ක නැඹුරු වෙලා ඊට අනුරූපව කටයුතු කරන විදිහටම අපි අපේ මනස ඔහේ අරගෙන යනවා. ඉතින් ඒකෙන් උරුම වෙන්නේ අපිට අන්තිමේටම දුක විතරයි. මේ ජීවිතයේ දුක කෙලවර වෙනවා නම් ඒක කමක් නැහැ. නමුත් මෙතනින් කෙලවර වෙන්නේ නැහැ. නැවත මේ හේතුඵල ධහමට අනුව තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවා. ආයෙත් දුක. ඉතින් ටිකක් හරි හොඳ තැනකට ගියොත් හොඳයි. නමුත් අපිට කියන්න බෑනේ, වගකීම් සහතික නිකුත් කරන්න බෑනේ අපි හොඳ තැනකටම යනවයි කියලා. හදිස්සිය හරි සසරේ ඉඳලා කරපු අකුසලයක් සිහිපත් වුණොත් එහෙම. එතකොට යන්නේ තවත් බොහොම නරක තැනකට. ඉතින් මෙන්න මේ විදිහට අපි ජීවත් වෙන තැන්වලදී අපිට කරන්න සිද්ධ වෙනවා මේ සෑම තැනකම යථාර්ථයේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන දේ. එනිසා දැන් මේක ප්‍රායෝගික භාවිතය පැත්ත අපි කතා කළොත් කෙනෙකුට බෑනේ එකපාරම ඇහැ රූප චක්කු විඥාන අනිත්‍යයි කියන තැනින් එකපාරම දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ප්‍රායෝගිකව ඒ තුනට නුවණ නොවැඩලා තිබුණොත්, හිත නොවැඩලා තිබුණොත් කෙනෙකුට ගන්න අමාරුයි. ඒ නිසා ප්‍රායෝගික භාවිතය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම ජීවිතේ කොටස් දෙකක් දකින්න. පළවෙනි දේ තමයි මානසිකාර්යය පැවැත්වීම. දෙවෙනි එක තමයි මානසිකාර්යය ප්‍රත්‍යයෙන් ඇති වෙන නුවණ භාවිත කිරීම කියන දේ. ඉස්සෙල්ලා අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව ඔබ මෙනෙහි කරන්නට අවශ්‍යයි. පළවෙනි දේ තමයි ඒක. එතන ස්කන්ධ ධර්මයන් ප්‍රකට කරගන්නට අවශ්‍යයි. දැන් අපිට අනිත්‍යයි කියලා දේශනා කළත් අනාත්මයි කියලා දේශනා කළත් දේශනා කරන්නේ ඇහැ රූපවල මිසක මේ ඉන්න දුව පුතා අනිත්‍යයි, ගෙවල් දොරවල් අනිත්‍යයි කියන දේ නෙමෙයිනේ. ඒ නිසා අපිට ඉස්සෙල්ලම ප්‍රකට කරගන්න ඕනේ මට්ටමක් තියෙන. ඒ තමයි මේ තියෙන දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියන නානත්වය අයින් වෙලා අපිට ඒකත්වයක් හම්බෙන්න ඕනේ. කියන්නේ රූපය කියන වර්ණ සටහන ඇතුලේ මේක ඒකත්වයක් තියෙනවා. වර්ණ රූපය කියන එක ඇතුලේ ඒකත්වයක් තියෙනවා. අපි දුව පුතා කියන තැනත් වටින දේවල් නොවටින දේවල් කියන තැනත් ඇහැට එන්නේ වර්ණ සටහනන් වර්ණ රූපයක සමානයිනේ. අන්න ඒ තැන ප්‍රකට කරගන්න ඉස්සෙල්ලාම ඒකට මානසිකාරයේ පවත්තන්න. එතන ඉන්න තැන ඉඳලා කායානුපස්සනාවේ ඉඳලා පටන් ගත්තත් කමක් නැහැ. එතකොට
කයේ කය අනුව බලමින් වාසය කරමින් මේ තියෙන ඝන සංඥාව ඉවත් කරලා මේ විදිහේ දෙතිස් කුණප කොටාසයක්නේ පවතින්නේ කියන තැනකට හිත තියලා ඊට පස්සේ සතර මහා ධාතු අනුව බලමින් වාසය කරලා මේ විදිහට තමන්ගේ මනස එතනට අරගත්තාම ඒකත්වයක් පේන්න පටන් ගන්නවා. අන්න ඒ ඒකත්වයට අනුව ඊට පස්සේ පුළුවන් තමන්ගේ මනස අරගෙන යන්න. ඒකත්වයට අනුව ඊට පස්සේ බලන්න පුළුවන් මෙහෙම ධර්මයක් ඇති තැනක කොහොමද එහෙනම් මෙහෙම පෙනුනේ කියන දේ මානසිකාරය කරන්න පුළුවන්. එතකොට දැන් මේ තමයි මානසිකාරය කියන දේ. අපි හොඳට මානසිකාරය කරන. ඒ කියන්නේ හොඳට මෙනෙහි කරනවා. තර්කානුකූලව හිතට ගෙනල්ලා දෙන අරමුණක් අරගෙන ඒ අරමුණේ යථාර්ථය පිළිබඳව නුවණින් විමසනවා. මේකට කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට මෙහෙම මානසිකාරයේ පවත්වන තැනක අපිට ප්‍රඥාව උපදිනවා. ඒක තැනක මෙන්න මෙහෙම වර්ණ සටහනක් නේ තියෙන වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙනවනේ කියලා අපිට එතන ප්‍රඥාවක් උපදිනවා. දැන් සමහර විට දේශනාවක් අහගෙන ඉන්නකොට මේක ඇත්තනේ කියලා අපිට උපදින්නේ නුවණක් ප්‍රඥාවක් උපදිනවා. අන්න ඒ ප්‍රඥාව භාවිත කරන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරනවා කියලා කියන්නේ සමස්තයක් රූපාදී ධර්මයන් පිළිබඳව මේ යථාර්ථ නුවණ තුලින් දකින්න ඕනේ. දැන් උදාහරණයක් කිව්වොත් කණ්ණාඩිය දිහා බලලා තමයි අපි කණ්ණාඩි දෙක අරගෙන දාගන්නේ. ඇහැට දාගත්තට පස්සෙත් ආයේ කණ්ණාඩි දෙක දිහා නෙමෙයි බලාගෙන ඉන්නේ කණ්ණාඩි දෙකෙන් ලෝකෙ දිහා බලනවා. මානසිකාරය කියලා කිව්වේ අර කණ්ණාඩි දෙක දිහා බලලා කණ්ණාඩි දෙක දාගන්නවා වගේ. අපි මේ ගැන හිතමින් විතර්ක කරමින් මේ ප්‍රඥාව මතු කරගන්නවා. නුවණ මතු වෙනකොට මොකද කරන්නේ? අර එතන නුවණ උපදිනකොට අපි නුවණින් සමස්තයක් වූ රූපාදී ධර්මයන් පිළිබඳව අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. එතකොට අපිට සියලු රූපාදී ධර්මයන්ගේ යථාර්ථය පේනවා. ආයේ නොපෙනී අප්‍රකටව යනකොට නෑ මේ එළියේ තියෙනවාමනේ කියලා හිතනකොට ආයෙත් මානසිකාරය පටන් ගන්නවා. මේ විදිහට වේගෙන් අපි මානසිකාරය සහ නුවණ කියන දේ භාවිත කරනවා නම් සිහියෙන් අපි මොනතරම් මේක පාවිච්චි කරනවද ඒ තරම් ඉක්මනට ආශ්‍රව ධර්මයන්, කෙලෙස් ධර්මයන් ගෙවලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕනේ මේ විදිහට කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් එක ගෙවලා දාන්නට. ඒ සඳහා ඔබත් මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසල කර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. ඉතින් විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් එහි ප්‍රධානතම අරමුණක් බවට පත් කරගෙන තියෙන්නේ ගෞරවනීය අවසරයි අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරමින් ගෞරවනීය ස්වාමින්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් අද දවසේදී අපිටත් යම් ශාසනික සේවයක් කරනවා නම් ශාසනයට යම් වැඩ කොටසක් කරනවා නම් ඒ සෑම සියලු දෙයකම අපිට ශක්තියක් සැපයුනේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ. එනිසා අපේ ලොකු ස්වාමින්වහන්සේටත් අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ ධර්ම දේශනා කිරීමෙන් ඔබ ධර්ම ශ්‍රවණය කර ගැනීමෙන් ඒ වගේම මේ පැවිදි ජීවිතයේ පුරාවට අපි යම් තාක් කුසල ධර්මයන් සිද්ධ කරගෙන ශාසන රැකවරණ සදන්නට යම් කිසි වෙහෙසක් අරගෙන තියෙනවා නම් ඒ සෑම සියලු කුසල ශක්තියේ බලයෙන් ගෞරවනීය අවසරයි පූජ්‍ය මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමින්වහන්සේටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.